නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සත්පුරුෂ වාසනාවන්ත පින්වතුනි, අද පින්වතුන්ට දේශනා කරන්නේ බෞද්ධයන් අතර ඊ타ත්ම සුප්‍රකට තිරෝකුඩ പ്രേත වස්තු ආශ්‍රය කරගෙන දහම් කරුණු කිහිපයක්. බෞද්ධයන් තිරෝකුඩ සූත්‍රය අහන්නේ බොහෝ කාලෙක ඉඳලා. අපේ මිහිඳු මහරහතන් වහන්සේ, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මුල්ම අවස්ථාවලදී දේශනා කළ සූත්‍ර ධර්මයක් තමයි, දේශනාවක් තමයි තිරෝකුඩ සූත්‍රය කියලා කියන්නේ. චූලහත්තිපදෝපම සූත්‍රය, තිරෝකුඩ සූත්‍රය වැනි එබඳු සූත්‍ර දේශනා ආශ්‍රයෙන් තමයි මිහිඳු මහරහතන් වහන්සේ මේ සමාජය හදන්නට පටන් ගත්තේ. විශේෂයෙන්ම පව්පින් පිළිබඳව හඳුන්වා දීම සමාජයකට අත්‍යවශ්‍යම දෙයක්. පින කියන්නේ මොකක්ද, පව කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගත්තේ නැති වුනාම ඒ සමාජයක් නිසි මගට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි මෙලොව පරලොව සාර්ථක කරලා දෙන්නට නම්, නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට මග විවර කරලා දෙන්නට නම් පව්පින් පිළිබඳව, එහි විපාක කෙසේද යන්න පිළිබඳව හඳුන්වා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. වසර 2500කටත් වැඩි කාලයක් තිස්සේහි අවිච්ඡින්නව අනබිභවනීයව මේ සිංහල ජාතිය මෙතෙක් කල් පැවතෙන්නේ, උදාර බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා වෙලා තියෙන්නේ විශේෂයෙන්ම මේ ලැජ්ජාව, භය කියන ධර්මයන් පාදක කරගෙන, පව්පින් පිළිබඳව තියෙන දැනුමත් අවබෝධයත් කියන කරුණු පාදක කරගෙන. කුසල අකුසලයන් පිළිබඳව දැනුමක් තියෙනකොට තමයි ලැජ්ජාව, භය කියන ලෝකපාලක ධර්මයන් පිහිටා සිටින්නේ. සමාජයක මේ ලැජ්ජා, භය කියන ධර්ම ස්ථාපිත කරන්නට තියෙන හොඳම ක්‍රමයක් තමයි කුසලය අකුසලය කියන්නේ කුමක්ද, ඒවයි විපාක කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන එක. ඉතින් බලන්න, එදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපේ ජාතිය සියවස් නෙමේ සහස්‍රක ගණනාවක් පෙළගස්වන්නට ගත්ත මූලිකම උත්සාහයන්හිදී, මූලිකම වැඩපිළිවෙලේදී, මුල්ම වැඩ කටයුතු වලදී යොදාගත් අපූර්ව දේශනාවක් තිරෝකුඩ සූත්‍රය කියලා කියන්නේ. ඒ කියන්නේ පව්වල විපාක කුමක්ද කියලා පැහැදිලි කරලා දීම මේකෙන් සිද්ධ වෙනවා. සමාජයක් අයාල යන්නට තියෙන ප්‍රධානතම හේතුවක්නේ කුසල අකුසලයන් නොදැනුවත්කම. තමන් කරන දේවල් වල, තමන්ගේ හිතකය වචනෙන් කරන අකුසල් වල විපාක කවරේදයි නොදැනගත්තම ඒ පුද්ගලයා හදන්නටත් බෑ. ඒ බඳු පුද්ගලයන්ගෙන් පිරි සමාජයක් හදන්න පුළුවන් කමකුත් නැහැ. දැන් වර්තමාන අපි කතා කරනවනේ, බොහෝ වෙලාවට මේ සමාජයේ පිරිහීගෙන යනවා, තරුණ පරපුර පිරිහීගෙන යනවා, තරුණ භික්ෂු පරපුර පිරිහෙනවා, මේ විවිධ දේවල් කතා කරනවානේ. පින්වතුනි, මොකද්ද මේකට මූලය කියලා ටිකක් බලන්න. මූලය හොයාගෙන යනකොට අපිට හසුවන්නේ කර්මය හා කර්මඵලය පිළිබඳව තියෙන අවබෝධය ඈත් වෙන කියන කාරණාවයි ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ. කර්මය හා කර්මඵලය පිළිබඳව තියෙන නුවණ දුරු වෙන්නට, ඒ නුවණ පිරිහෙන්නට ඒ පුද්ගලයා පිරිහෙනවා. ඒ පුද්ගලයාට Taman කරන කියන දේවල් පිළිබඳව වගකීමක් නැතුව යනවා. මොකද එහි විපාකයන් දන්නේ නැති වුනාම රහසිගතව හෝ හොර මරකම් කරන්න පුළුවන්, වැරදි වැඩ කරන්න පුළුවන්, ඒවෙන් ගැටලුවක් නැහැ කියන අදහස එල්ව සිටිනවා. නීතියෙන් රකින්න පුළුවන්කම තියෙන්නේ යම් ප්‍රමාණයක් විතරයි. නීතියට හසු නොවි රිංගා යන්න තනක් හසු වුණොත් කෙනෙක් නීතියෙන් රිංගා යන්න බලනවා. හැබැයි පව්පින් හරියට කියා දුන්නම ඒ පුද්ගලයා කාටවත් බයක් නිසා නෙමෙයි, තමා විසින්ම හික්මවා ගන්නවා. පෙනෙන්නටත් නොපෙනෙන්නටත් කියන කවර තැනකදී වුණත් ඒ පුද්ගලයා තමා විසින්ම හික්මීමක් ඇති කරගන්නවා. මක් නිසාද? ඔහු දන්නවා වැරදි වැඩක් කළොත් ඒකේ විපාක 7 ගුණයෙන් සහස්‍ර ගුණයෙන් වර්ධනය වෙලා Tamanට විපාක ගෙන දෙනවා කියන්නේ. ඒ පුද්ගලයා යහපත් දේවල් කරනවා ලෝකෙට පේන්න නෙමෙයි. මිනිස්සු දැක්කත් නොදැක්කත් එයාට ඒක අදාළ නැහැ. ඔහු යහපත් දේවල් කරනවා. මක් නිසාද? ඔහු දන්නවා යහපත් දේවල් වල ප්‍රතිවිපාකත් 7 ගුණයෙන් සහස්‍ර ගුණයෙන් වැඩි වෙලා යන්නේ. ඒ නිසා සමාජයක් නිසි මගට ගන්නට නම් විනයගරුක, නීතිගරුක, ආචාරශීලී
ඒ උසස් ගුණාංගයන්ගෙන් යුක්ත සමාජයක් බිහි කරන්නට නම් මතක තබා ගන්න කර්මයක් කර්මඵලයක් පිළිබඳව දැනුම අවබෝධය ඉතාමත්ම වැදගත් වෙනවා. එදා මිහිඳු මහ රහතන් වහන්සේ මේ රට හදන්න මේ සමාජය හදන්න පටන් ගත්තෙම අන්න එබඳු පසුබිමක පිහිටලා. ඉතින් එදා පටන් මේ දක්වා මේ තිරෝකුඩ සූත්‍රය කොයිතරම් මේ ලක්දෙරණ තුල දේශනා වන්නට ඇතිද, විශේෂයෙන්ම දාන ගෙදරකදී දම් පූජා කරන තැනකදී මේන් කොටසක් හෝ දේශනා කිරීම පුරුද්දක් වෙලා තියෙනවා අපේ බෞද්ධ සම්ප්‍රදාය තුල. ඉතින් අද නැවතත් ඔබට මේ සිහිපත් කරන්න මේ සවිස්තරාත්මකව විග්‍රහ කරන්නට මක්නිසාද මේන් ඔබට තේරුම් අරගන්න බොහෝ දේවල් තියෙන නිසා. ජීවත් වෙනකොට මිනිස්සුන්ට කල්පනාවක් නැහැ ඇතම් උදවියට තමන් කරන කියන දේවල් වල විපාක එනව නේද කියන එක. සමහර වෙලාවට සමාජයෙන් එන විවිධ ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන්, පීඩනයන් වෙන්න පුළුවන්, තමන්ට හොඳ නරක කියන්න නොදුන්නකම වෙන්න පුළුවන්, මොනවා හෝ වේවා. කිසි කරුණක් නිසා මොනම හෝ කරුණක් නිසා කෙනෙක් තමන්ගේ කායික වාචසික මානසික දේවල් පිළිබඳව ක්‍රියාදාමයන් පිළිබඳව වගකීම් විරහිත වෙනවා නම්, කල්පනාකාරී නොවෙනවා නම් ඒක ඔහුගේම විනාශය ඔහු සිද්ධ කර ගැනීමක්. පින්වත්නි, හොඳින්ම මතක තබා ගන්න මේ කරුණ පුංචි දරුවගේ ඉඳන් උගන්වන්නට ඕන කාරණාවක්. ඊටාම කුඩා දරුවගේ ඉඳන් ඔබ කියා දෙන්න ඔහුගෙන් වරදක් වුණොත්, ඔහු වැරදි සිතිවිලි හිතන්න පටන් ගත්තොත්, පුංචි දරුවෙක් වුණත් වැරදි වචන කතා කරන්න පටන් ගත්තොත්, වැරදි දේවල් කරන්න පටන් ගත්තොත්, අකුසල ධර්මයන්ගේ යුක්ත දේවල්, ඒක විපාක බෙහෙවින්ම තමා පසුපස්සෙන් එනවා කියන එක ඒ පුංචි සිත්වලට පවා කියා දෙන්න. තරුණයන්ටත් එහෙමයි, ධර්මයෙන් දන්නේ නැත්නම් වැඩිහිටියන්ට උනත් එහෙමයි. එතකොට මේ තමන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව වගකීම් බවට පත් වුණොත් පින්වතුනි සමාජයක් කොච්චර ලස්සන වෙයිද? තමන් පිළිබඳව හික්මීමක් ඇති කර ගන්නවා නම් කාටවත් බයක් නැතුව ස්වයං ශික්ෂණයක්. එහෙම සමාජයක් කොච්චර වටිනවද? මතක තබා ගන්න අපි බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ අන්න ඒ විදිහේ හික්මීමක් ඇති සමාජයක්, එහෙම සංස්කෘතියක්. ඒ විදිහටයි මේ සිංහල බෞද්ධයා කියන මේ පිරිස අරගෙන එන්නේ, මෙච්චර කාලයක් රැකීලා ඇවිල්ලා තියෙන්නේ. වර්තමාන වෙනකොට මේ බුදුසසුනත් එක්ක තියෙන ඇතම් විරෝධතා නිසා, විරෝධතා කියන එක අදහස් කර දේශපාලනික අරමුණු වෙන්න පුළුවන්, වෙනත් බොහෝ දේශපාලනික අරමුණු වෙන්න පුළුවන්, විවිධ ක්‍රියාකාරකම්, අන්‍යාගමික බලපෑම්, මේ විවිධ දේවල් එක්ක බෞද්ධ සංස්කෘතියට ඉතා වේගෙන් පහර එල්ල කරනවා. මූලික බෞද්ධ සංකල්පයන්ට වේගෙන් පහර එල්ල කරනවා. එහෙම බුදුසසුන විනාශ කරන්න, බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න වැඩ කරලා ඒ බෞද්ධ සංස්කෘතිය පිරිහීගෙන එනකොට, පිරිහිච්ච සමාජය තුළ වැරදි අඩුපාඩුකම් විද්‍යමාන වෙනකොට අර ඒ සඳහා කටයුතු කරපු උදවියම අන්න බෞද්ධ සංස්කෘතියට නිග්‍රහ කරනවා. බෞද්ධයෝ මෙහෙමයි කියනවා. ඔවුන් ඒකෙන් නිග්‍රහ කරන්නේ බුදුදහමට. ඒ මිසදුට බලවේග විසින්ම තමයි බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න කටයුතු කළේ. එහෙම කරලා වැරදි අඩුපාඩු සමාජය තුළින් මතුවෙනකොට ඔවුන් ඊට පස්සේ එහි ප්‍රතිප්‍රහාරය නැවත බුදුදහම වෙතම එල්ල කරන චෝදනා කරනවා. ඉතින් අපිට විශේෂයෙන් වර්තමානයේ දිහා බලනකොට බුද්ධ ශාසනයට ඊ타ත්ම සංවිධානාත්මකව තර්ජන එල්ලවන කාලවක වනවා. සිවුරු දරාගෙන ගත්ත පිරිසක්ම බුදු සසුන විනාශ කරන එක පැත්තකින් කටයුතු කරනවා. ඔය නිතර ඇහෙන්නේ ලංකාවේ බුදුහාමුදුරුවෝ පහළ වුණා කියාගෙන අරිහතුන් වහන්සේලා යයි කියාගත්ත කොච්චර පිරිසක් බුදු සසුන විනාශ කරන්න සංවිධානාත්මකව කටයුතු කරනවද? අවාසනාව කියන්නේ වගකිය යුතු කිසි කෙනෙක් ඒ පැත්තවත් හැරිලා බලන්නේ නැහැ. මොකක්ද ඒ වගකීම කියලා තව වතාවක් හිතලා බලන්න වටිනවා. මොකද මේ තරම් බුද්ධ ශාසනයක් මේ බෞද්ධ රට තුලම විනාශ කරගෙන යනකොට ඒ ගැන ඇහැක්වත් ඇරලා බලන්නේ නැත්නම් කවර අංශයකින් හෝ වගකිය යුතු අංශයකින් කුමන වගකීමක්ද කියලා නැවත හිතන්නට බෞද්ධයන්ට සිද්ධ වෙනවා, භික්ෂුන් වහන්සේලාට හිතන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට එක පැත්තකින් භික්ෂු වේශයෙන්ම ඇවිල්ලා බුදුසසුන විනාශ කරනකොට තවත් පැති වලින් විවිධ NGO සංවිධාන වලට සම්බන්ධ පිරිස් මුදල් මත මූලික බෞද්ධ සංකල්පයන්ට කොච්චර පහළ එල්ල කරනවද? භික්ෂුන් වහන්සේලාට කොච්චර පහර ගහනවද? මහානායක හඳුනනලා කොච්චර විවේචනය කරනවද? සංඝ මූලස්ථාන කොච්චර විවේචනයට ලක් කරනවද? ඉතින් මෙන්න මේවා සම්බන්ධයෙන් අපේ භික්ෂුන් වහන්සේලා වගේම හාමුදුරන් වහන්සේලා වගේම සදැහැති ශාසන මාමක හැමදෙනා ගැඹුරින් හිතන්න කාලයකට දැන් එළඹී
තියෙනවා බුදු සසුන ඊටමත් අනතුරුදායක තත්වයක තියෙන්නේ. මේක ඊටමත් සවිඥානිකව සබුද්ධිකව කල්පනා කරලා සැලසුම් සහගතව මේ දුෂ්ට බලවේගයන් පරාජයටපත් නොකළොත් මතක තබා ගන්න මේ දුෂ්ට බලවේගයන් විසින් මේ උතුම් සද්ධර්මය මේ අහිංසක බෞද්ධයන්ව තලාපෙලා විනාශ කරලා දානවා. ඒ මට්ටමට යන්න කලින් දැන්ම කටයුතු ආරම්භ කරන එක තමයි නුවණැති දූරදර්ශී ශාසන මාමකයන්ගේ වගකීම වන්නේ. ඉතින් කෙසේ හෝ වේවා බුදුසසුනට මේ වින කරන විවිධ බලවේග වලින් කළ සියලු ක්‍රියාකාරකම් ඔබ අධ්‍යයනය කළොත් මේ අතර ඔබට ප්‍රමුඛව හමු වෙන කරුණක් තියෙනවා. ඒ තමයි බෞද්ධයන්ට පව්පින් පිළිබඳව තිබිච්ච ඒ හැඟීම, ඒ අවබෝධය, ඒ සංවේදීකම කෙමෙන් නැති කරලා දානවා. ඒක තමයි සිද්ධ කරන්නේ. තෘෂ්ණාවට වසඟ වෙන, ඊටමත් ලද බොළඳ මට්ටමටපත් වෙන දේවල් ප්‍රවර්ධනය කරන ගමන් අර උදාර ගුණාංගයන්, උදාර මානුෂීය ගුණාංගයන් පිරිහෙන විදියට වුන් සැලසුම් සහගතවම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ සමාජය තුළ අපිට නැවතත් මිහිඳු මහ රහතන් වහන්සේ පටන් ගත්ත තැනින් පටන් ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නැවතත් ශක්තිමත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. නැවත වතාවක් අපේ බෞද්ධයන්ව පව්පින් පිළිබඳව තාම දැනුවත් පිරිසක් බවට පත් කිරීම සඳහා. ඉතින් අද මේ තිරෝකුඩ සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් ඔබට මේ සම්බන්ධයෙන් හරි අපූර්ව දැනුමක්, හරි අපූර්ව දහම් සමුච්චයක් රැස් කරගන්නට, එකතු කරගන්නට අවස්ථාව සැලසේ. ඉතින් අර මුලින්ම සඳහන් කළා වගේ සමහර උදවිය ජීවත් වෙනකොට තමන් කරන දේවල් ගැන හැඟීමක් නැති කමින්. ඒ කියන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිතචාර, බොරු කේලම්, හිස් වචන, පරස වචන, හිතේ රාග, ద్వේෂ, මෝහ මේවා නැවත බලපවත්වමින් කටයුතු කරනවානේ. ඔබ ඔබේම සිත පිළිබඳව ටිකක් පරීක්ෂාකාරී වෙලා බලන්නකෝ. කොච්චර දුෂ්චරිත ධර්මයන්ට, හිත කෙලසෙන ධර්මයන්ට මේ හිතක් නිතර ගොදුරු වෙනවද කියලා. ඉතින් බණ දහම් අහන ධර්මයේ පිළිබඳව උවමනාවක් තියෙන ඔබේ මනසත් මේ සමාජයේ විසින්, මේ කෙලස් විසින් මේ විදිහට දක්කාගෙන යනවා නම් ධර්මයක් නොදන්නා අහිංසක අසරණ සිත් ගැන කවර කතාවක්ද? ඔවුන්ට පිහිටක් සරණක් නැහැ. ඊට වේගයෙන් ඔවුන් මේ අකුසල පැත්තට, දුසිරිත පැත්තට ගහගෙන යනවා. ඉතින් මේක බොහොම කල්පනාවෙන්, ධර්ම අවබෝධයෙන්, මනස සංයමයෙන් ඔබ විසඳා ගන්නට තියෙන කාරණාවක්. විශේෂයෙන්ම බහුශ්‍රුතතාවය කියන එක ඇති කරගත යුතු වටිනාම ගුණාංගයක්. අපේ පැරණි අම්මලා තාත්තලාට මේ බහුශ්‍රුතකම කියන එක අපේ මේ බෞද්ධ සම්ප්‍රදාය තුල විසින්ම ගොඩනගලා දීලා තිබුණා. වයසක අත්තම්ම කෙනෙක් වුණාම, සීයාචි වුණාම ඒගොල්ලෝ බණ කතා සමුදායක් දැනගෙන හිටියා. බෝසත් චරිතය පිළිබඳව අපූර්ව දැනුමක් තිබුණා. බෝසතාණන් වහන්සේ කළ මහා පරිත්‍යාගයන් ගැන, උන්වහන්සේගේ තිබිච්ච උදාරතර ගුණාංගයන්, සමාජයක් සකස් කරන්නට කොයිතරම් වටින දේවල්, ඒ පිළිබඳව ඔවුන්ට හොඳ දැනුමක් තිබුණා. බෞද්ධ කතා සමුච්චයක් ඔවුන් දරාගෙන හිටියා. තමන්ගේ දරුමුණුබුරන්ට ඒවා කියා දුන්නා. ක්‍රමානුකූලව ඒ දරුවනොත් දැහැමි සංකල්පවලින් දියුණු වුණා, ධර්මාවබෝධයෙන් දියුණු වුණා. අවාසනාවකට වගේ මේ තාක්ෂණික දියුණුවත් එක්ක අපේ නූතන සීයලා ආච්චිලා දරුවන්ට බණ කතා කියලා දෙනවා කියන එක හරිම අඩු කරලා දාලා තියෙනවා. ඒ දරුවොත් එකට යොමු වෙන්නේ මේ ටෙලිනාට්‍ය විවිධ දේවල් වලට යොමු වෙලා තියෙනවා. දෙමව්පියන්ට ඒ සඳහා උත්තේජනයක් ලබා දීමට ඕනට දැනුමක් ඇත්තෙත් නැහැ. බලන්න ගුණයෙන් පිරිහිලා යන හැටි. කාටුන් එකක් බලන දරුවෙකුට නිතරම හිතෙන්නේ Tamanට යමක් කරාම ඒකට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්න. එහෙම නැත්නම් තව කෙනෙක් පීඩාවටපත් වුනාම hina වෙන්න. හැබැයි ජාතක කතාවක් කියා දීපු දරුවෙක්, ජාතක කතාවක් අහපු දරුවෙකුට Tamanට පීඩනයක් එල්ල කරාම ඔහුට ප්‍රතිප්‍රහාරයක් දෙන්න නෙමෙයි හිතෙන්නේ. කොහොමද බෝසතාණන් වහන්සේ කටයුතු කරලා තියෙන්නේ? ඒ වගේ ඉවසීමෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් එහෙම කටයුතු කරන්න ඒ බඳු පුංචි සිතකට කල්පනා වෙන්න. ඒ නිසා වටිනා මේ ධර්ම කතා පද්ධතිය, ධර්ම සාහිත්‍ය නැවත වතාවක් අපේ මේ දරුවන් අතර, සමාජය අතර ප්‍රචලිත කිරීමට හොඳම කාලයකට එළඹ තියෙනවා. ඉතින් ඒ වගේම මෙතනදී මේ බණ කතාව මතක් කරන්න කලින් ඔබට නැවතත් සිහිපත් කළ යුතු වැදගත්ම කාරණාවක් තියෙනවා. ධම් කතා විශේෂයෙන් බෞද්ධ සාහිත්‍යයේ මේ ධර්ම කතා බොහොම විවේචනාත්මකව කතා කරන්න, බොහොම විවේචන ඉදිරිපත් කරන්නට බොහෝ දෙනෙක් එළඹිලා තියෙනවා. හැබැයි
කිසිදු ආකාරයකින් විද්‍යාත්මකව ඔප්පු කරන්නට බැරි විද්‍යාත්මක සත්‍යතාවක් නැති සාහිත්‍යමය රසාස්වාදයක් නැති අන්‍ය ආගමික ග්‍රන්ථයන් තියෙනවා. ඒ පිළිබඳව එක වචනයක් කතා කරන්න නැති උදවිය මේ උදාර මානුෂීය ගුණාංග පිළිබඳව හඳුන්වා දෙන බෞද්ධ සාහිත්‍යයේ ඇතුළත් වන කතාවන් දැවැන්ත විවේචනය කරන්න ඉදිරිපත් වෙනවා. පින්වතුනි බෞද්ධයන්ගේ බෞද්ධ සංස්කෘතියේ මුල මේ හාරන්නේ. මේවායින් බෞද්ධ සංස්කෘතිය විනාශ වෙන්නේ. ඒ නිසා විවිධ පැතිකඩ ඔස්සේ සිදු කරන මේ හානිකර දේවල් ඉතා හොඳින් තේරුම් අරගන්න ඔබ මතක තබා ගන්න. ජාතක කතා ධර්මයක් අහලා ඔබේ සිත බුදු ගුණයෙහි පහදවා ගන්න පුළුවන් නම් ඔබට එයින් රැස් වෙන කුසල ධර්මයක්. ජාතක කතාවක් අහන කිසිම දරුවෙකුට සත්තු මරන්න හිතෙන්නේ නැහැ. හොරකම් කරන්න හිතෙන්නේ නැහැ. කාමයේ මාර්ගව හැසිරෙන්න බොරු කියන්න හිතෙන්නේ නැහැ. ඔවුන්ට නිතරම හිතෙන්නේ ගුණ ධර්මයන් පිළිබඳව. දෙමව්පියන්ට සලකන්න, වැඩිහිටියන්ට සලකන්න, තුනුරුවන්ට ගරු කරන්න, සාමකාමී සිතුම් පැතුම් දියුණු වෙන්නේ. ස්ථානෝචිතව වැඩ කිරීමේ නුවණැති වෙනවා. ඒ නිසා ඒ උතුම් ගුණාංග දියුණු වෙන විදිහට ඒ දියුණු වීමට පසුබිම් වෙච්ච ප්‍රධාන වෙච්ච බෞද්ධ සාහිත්‍ය නැවත වතාවක් ඔබේ නිවසට වඩම්මවා ගන්න දැන් සුදුසුම කාලය ඇවිල්ලා තියෙනවා. ඕනෑ තරම් අපිට මේ කාලේ බණ පොත්පත් හොයා ගන්න පුළුවන්. පොතපත බැරි නම් අන්තර්ජාලයෙන් හෝ බණ කතා හොයා ගන්න පුළුවන්. මේ වයින් එකක්වත් ඔබේ දරුවන්ට ඔබේ පවුලේ උදවියට කියා දෙන්න උත්සාහවත් වෙන්න. නැවත වතාවක් අපිට මේ උතුම් සමාජය බිහි කරගන්නට එතකොට පුළුවන්කම ලැබෙයි. ඒ බව සිහිපත් කරමින් අද මේ තිරෝකුඩ්ඩ ප්‍රේත වස්තු කතා පුවතට ඔබේ අවධානය යොමු කරන්න. කතා පුවත පැහැදිලි කරන්න කලින් මෙහි ඇතුළත් වන ඊටමත් වටිනා ධර්මෝපදේශ කිහිපයක් දහම් කරුණු සමුච්චයක් ඔබට මුලින් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. මේ තිරෝකුඩ්ඩ ප්‍රේත වස්තු දේශනාව මෙහි ගාථා කිහිපයක් තියෙනවා. මේක හරීම සිත් ගන්නාසුළුයි වගේම අවබෝධයට ඉතාමත්ම වැදගත්. එකක් තමයි අපි ජීවත් වෙනකොට කොච්චර කල්පනාකාරී විය යුතුද කියන එක තේරුම් අරගන්න. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි අප අතර හිටපු කෙනෙක් මිය පරලොව ගියාම අපි ඔහුට පිහිටවන්නේ කොහොමද කියන එක තේරුම් අරගන්නට. මේ හැම පැත්තකින්ම මෙහි වැදගත්කම් තියෙනවා. ඊටා සාවධානව මේ දහම් කරුණු ටික අහගන්නට ඕන. තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති සන්දි සිංහාටකේසුච ద్వාර බාහාසු තිට්ඨන්සි ආගන්තුවාන සකං ගරං කියලා මෙහි මේ උතුම් ගාථා ධර්මයක් සඳහන් වෙනවා. මේ දැක්වෙන්නේ මිය පරලොව ගියපු උදවිය පින් බලාපොරොත්තුවෙන් ඉන්න තැන්වල උපන්නට පස්සේ ඔවුන් කල්පනා කරනවා අපේ ඥාතීන් අපිට පින් අනුමෝදන් කරයි කියලා. කර්මානුරූපව ඔවුන්ට වෙන ආහාර පාන ආදී දේවල් සොයාගෙන මිහිරි ආහාර පාන ආදී දේවල් ඇතමුන්ට ලැබෙන්නේ නැහැ. ඒ පරදත් උපජීවි වගේ ස්ථානවල උපන්නම බොහොම දුක්මුසු කටුක ජීවිතයක් ගෙවන්නේ තමන්ගේ කර්ම විපාකයන් භුක්ති විඳින්න. එහෙම ඉන්න പ്രേත ආත්මවල උපන්නම ඔවුන් තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති ග්‍රහ ප්‍රාකාර බිත්ති ආදී ආශ්‍රය කරගෙන ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා. සමහරට ගේ බිත්තියක් අයිනක වෙන්න පුළුවන්. තාප්පයක් අයිනක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නගර ద్వාරයක් ආශ්‍රිත ඒ තාප්පයක් ළඟ වෙන්නට පුළුවන්. මෙන්න මෙබඳු පවුරු ප්‍රාකාර බිත්ති ආශ්‍රය කරගෙන ඔවුන් ඒවයි පිටතට ඇවිල්ලා ඉන්නවා. ඒ ප්‍රේතයන්ට නිවස ඇතුළට ඇවිල්ලා අර වෙනද භුක්ති විඳපු දේවල් Taman කැමති පරිදි රිසිසේ භුක්ති විඳින්නට ඔවුන්ට පුළුවන් කමක් නැහැ. දැන් සමහරට ගෙදර හිටපු ඒ ගෙදරම හදපු කෙනා වෙන්න පුළුවන්. දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරලා ඉතාලම කැපවීමෙන් අවුරුදු ගාණක් තිස්සේ හදපු ගෙදරක් වෙන්න පුළුවන්. ඔහුම හදපු ගෙදර. හැබැයි මිය පරලොව ගියාට පස්සේ එයා කැමති විදිහට ඒව පරිහරණය කරන්න ඔහුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද කර්මයේ විසින් ඔහුට බාධා ඇති කරලා තියෙනවා. ඔහුට විඳවන්න අවශ්‍ය විදිහට ඒ විපාකයේ සැකසීලා තියෙනවා. Taman සමහරට ඒ ගේ හදනකොට ඒ වෙනුවෙන්ම තෘෂ්ණා බරිතව විවිධ අකුසල ධර්මයන් කරමින් තමන්ගේ ජීවිත කාලය තුල කරන විවිධ පාප ධර්මයන් මෙන්න මේවා විඳවන්න අවස්ථාව සැලසිච්ච මොහොතක් තමයි പ്രേතාත්ම භාවයන් කියලා කියන්නේ. එතකොට විඳවන්න උනාට පස්සේ තමන්ම හදපු ගේ ඇතුළට සමහරට එන්න විදිහක් නැහැ. තමන්ම ගත්ත ගෙදර බඩමුට්ටු පරිහරණය කරන්න විදිහක් නැහැ. එළියට වෙලා പ്രേතෙක් වෙලා ඉන්නවා. නැත්නම් තාප්පේ ළඟට වෙලා പ്രേතෙක් වෙලා ඉන්නවා. ඉතින් තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති මේ විදිහට ගෘහ ප්‍රකාර බිත්ති සම්බන්ධ ආදී තැන් පිටත් ඒ බඳු තැන් වල පිටතට වෙලා ඉන්නවා.
එහෙම නැත්නම් සංදි සිංහාටකේසුච සතරමන් සංදිවල ගෘහ සංදිවල බිත්ති සංදිවලට වෙලා ඉන්නවා. එක්ක හතරමන් හන්දියක. එහෙම නැත්නම් ඔය බිත්ති මුල්ලක තාප්පයක් මුල්ලකට වෙලා ඊටමත් අපිරිසිදු ඊටමත් දුක්මුසු විපාක විඳ විඳ ඊට අසරණව වුන් ජීවත් වෙනවා. ඒ වගේ තැන් වලට ඇවිල්ලා ඉන්නවා. ద్వාර බාහාසු තිට්ඨන්ති. එක්කෝ දොර බාවක් ළඟට වෙලා ඉන්නවා. එක එක ප්‍රේතයන්ගේ ස්වභාවය වෙනස් පින්වතුනි. ඒ අයගේ කර්මයන්ගේ තියෙන නානත්වය නිසා. දැන් සමහර ප්‍රේතාත්ම භාවයන් තියෙන ඔවුන්ට බොහොම දුරස් වෙන්නේ. ඔවුන්ට ලැබෙන සුව පහසුකම් ඉතාමත් මල්පයි. සමහර ප්‍රේතයන්ට ලැබෙන දුක දුම්නස පීඩනය ඉතාමත්ම බහුලයි. ඔවුන් කොච්චර ඒක විඳෙව්වත් කර්ම ඉවර වෙනකම් ඒක විඳවලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ප්‍රේතාත්මය කියන එක ඒ තරම් සංකීර්ණ ආත්ම භාවයක්. ඉතින් මේ විදිහට මේ තැන් වලට ඇවිල්ලා තමන් හිටපු තැන්, තමන් හදපු තැන්, ආගන්තුකන සකන් ගරන් තමාගේ ගෙදරට, එහෙම නැත්නම් තමන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ගෙවල් වලට මෙන්න මේ විදිහට ඇවිල්ලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපිට පින් අනුමෝදන් කරයිද කියලා. එතකොට මෙහෙම තමයි මේ තිරෝකුඩ සූත්‍ර දේශනාවේ ගාථා සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම ඊළඟට සඳහන් වෙනවා පහූතේ අන්නපානම් හි කජ්ජ භොජ්ජේ උපට්ඨිතේ නතේ සංකෝචි සරති සන්තානං කම්මපච්චය. ඒ ප්‍රේතයන් දැන් තමන්ගේ ගෙදරට හෝ තමන්ගේ ඥාතීන්ගේ ගෙවල් වලට ඇවිල්ලා ওই විදිහට බිත්ති මුල්ලකට හරි තාප්පෙන් එහා පැත්තේ හෝ බිත්තියෙන් එහා පැත්තට හෝ වෙලා ඉන්නවා. ගෙදර බොහෝ කෑම බීම උයලා තියෙනවා. හැබැයි ඒව ඔවුන්ට පාවිච්චි කරන්න පරිහරණය කරන්න කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ ආත්ම භාවයේ හැටියට අරව දිහා බලාගෙන හිටියත් ඒ ප්‍රේතයාට ඒ ආහාර පාන භුක්ති විඳින්න පුළුවන් කමක් නැත්තේ. පිටුතුනි බලන්න මේ කුසල් කරන්නේ නැතුව අකුසල් කරමින් කෙලස් වසඟව කොච්චර ධනෙ රැස් කරත් පළක් තියනවද කියලා. තමන්ම මහන්සියෙන් ගේ දොර හදලා ඉඩ කඩන් අරගෙන තමන්ම උපයපු මුදල් වලින් වෙන්න ඇති ඒ ව්‍යාපාර වලින් ඒ මූලෝපායන ඒ නොයෙක් ක්‍රමවේදයන්ගෙන් උපයාගත මුදල් වෙන්න පුළුවන් ඒ නිවසේ පරිහරණය කරන්න. නමුත් ඒ තමන්ම හදා තිබිච්ච මුදලෙන් ආහාර පාන සකස් කළත් ඒ ප්‍රේතයාට එකකින් එක බත් ඇටයක්වත් කන්න පුළුවන් කමක් නැහැ. එක වතුර බින්දුවක් එක තේ උගුරක් බොන්න පුළුවන් කමක් නැත්තේ. මොකද තමන් බොහෝ කෙලෙස් සහිතව වාසය කිරීම, අකුසල බරිත වාසය කිරීම නිසා කර්මයේ විසින් වාරණය කරලා තිනව වලක්වලා තියන ඔහුට ඒවා පරිහරණය කරන්න බැරි වෙන විදියට සංසාරේ කොයිතරම්නම් අසරණද කියලා බලන්න, කොච්චර බියකරුද කියලා බලන්න. ජීවත් වෙනකොට කොච්චර කල්පනාවෙන් ජීවත් වෙන්න ඕනද කියලා හිතන්න. දැන් සමහරව ඉන්නවා පින්වතුනි මහා ව්‍යාපාරිකයෝ, මහා ධන කුවේරයන්. ඒගොල්ලෝ හැමදාම කල්පනා කරන්නේ සල්ලි හම්බ කරන එක ගැන. Tamanට තව කොහොමද ඉතුරු ටික හම්බ කරගන්නේ කියලා කල්පනා කරන්නේ. පින්වතුනි මෙහෙම ඒ සල්ලි මත්තෙම මෙරි ඉන්නවා. ඒ මත්තෙම කල්පනා කර ඉන්නවා. ඒවම ගොඩ ගන්නවා. අනේ මැරිලා ගියාට පස්සේ ඒ ගෙදරම තියෙන බත් ඇටයක්වත් කන්න නැහැ. වතුර උගුරක්, තේ උගුරක් බින්දුවක්වත් පරිහරණය කරන්න පුළුවන් කමක් නැහැ. പ്രേත දුක් විඳ විඳ බිත්තියක් මුල්ලකට හෝ තාප්පයක් මුල්ලකට වෙලා දුක් විඳිනවා. ඉතින් අර අවාසනාව කියන්නේ මේ සංසාර ස්වභාවය කියන්නේ ජීවත් වෙන අයට මේවා මසසට පේන්නේ නැහැනේ. නුවණැති එර්ධමේ නුවණ තියෙන බොහොම දිවස්ලාභී උත්තමයන් වහන්සේලාට නම් අභිඥාදර උතුමන් වහන්සේලාට නම් බලන්න පුළුවන්. සාමාන්‍ය අයට මේ පේන්නේ නැහැ. පේනවනම් එහෙම දකින්න පුළුවන් නම් මිනිස්සු කොච්චර සංවේගයකටපත් වේද? මේ gedara හදපු මිනිස්සයා මනේ ප්‍රේතෙක් වෙලා බිත්තියක් මුල්ලට වෙලා ඉන්නව නේද කියලා පේනවනම් කොච්චර සංවේගයකටපත් වේද? නමුත් සංසාර ස්වභාවය කියන්නේ හැමෝටම එහෙම දකින්න පුළුවන් කමක් නැහැ. ඒවා ධර්මානුකූලව තම තමන් වටහා ගන්න ඕන දේවල්. බුද්ධ ශාසනයක් ඇසුරු කරන්න ලැබිච්ච එකේ වටිනාකම ඒකයි. ඔබට දකින්න බැරි වුණාට ඒ ගැන දන්න, ඒ ගැන දකින ශාස්ත්‍රූ ලෞතුරු බුදුරජාණන් වහන්සේ ඔබට අපිට එය දේශනා කරලා තියෙනවා. මේ සසර හැටි මේකයි, මේ සංසාර ප්‍රවෘත්තිය මෙන්න මේ ආකාරයි කියලා. එතකොට අර තෘෂ්ණා වසංගව දස අකුසල ධර්මයන් යෙදී කාලය ගත කරපු මේ උදවිය പ്രേතාත්ම භාවයන් වල ඉපදිලා තමන්ගේ ගෙදර දිහා අර තියෙන කෑම බීම දිහා තමන්ගේ ඒ බඩු මුට්ටු වත්ත පිටිය දිහා බලාගෙන තව තවත් හිතේ තාපයට, සංతాපයටම පත් වෙමින් දුක්ඛම් කටළු මිද ඉන්නවා.
ඉතින් කොච්චර gedara ආහාර පාන තිබුණත් ඥාතීන්ට ඔහුට දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සමහර වෙලාවට කියනවා පින්වතුනි මේ ඒ ඥාතීන් පින්දහම් කරන වෙලාවල් දැන් බොහෝ ආහාර පාන සකස් කරලා සමහර ගෙදරදී දානයක් දෙනවා. දානයක් දීලා පින් අනුමෝදන් කරන්නවත් සමහර ඥාතීන්ට කල්පනා වෙන්නේ නැහැ කියනවා. මොකද අර ප්‍රේතයාගේ තියෙන කර්මයේ බලය නිසා ඒ පාප කර්මයේ බලය නිසා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නවත් කල්පනාවක් වෙන්නේ නැහැ. සිහිපත් වීමක් වෙන්නේ නැහැ කියනවා. බලන්න පාප කර්මයන් කොච්චරනම් භයානකද කියලා. දැන් ඔබ මොහොතකට හිතන්න මිය පරලොව ගිය කොච්චරවත් අය ඔබගේ අය මිය පරලොව ගිහිල්ලා ඇති. ඒ අයට පින් අනුමෝදන් කරන්න කොච්චර අවස්ථාවල් ඔබේ ජීවිතේ තියෙනවද? දැන් ඔබට හිතෙන්න පුළුවන් හැමදාම ගෙදර සංඝික දාම් පූජා කරන්නේ නැහැනේ. කොහොමද පින් අනුමෝදන් කරන්නේ? මතක තබා ගන්න සංඝික දානයකින් විතරක් නෙමෙයි පින් අනුමෝදන් කරන්න පුළුවන්කම තියෙන්නේ. සංඝික දානයක් පූජා කරලා පින් දුන්නම ඒක මහත්ඵල මහත් ආනිසංසදායක දානයක් නිසා ඒක වඩාත්ම ශක්තිමත් කුසලයක් බවට පත් වෙන ඥාතීන්ට මහා අනුග්‍රහයක් වෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි ඔබට තිරිසංගත සත්වයකට කැම ටිකක් දීලා වුණත් පුළුවන් පින් අනුමෝදන් කරන්න. දැන් එහෙම තිරිසංගත සතෙකුට කැම ටිකක් දීලා හරි ඔබේ ඥාතීන්ට ඔබ පින් අනුමෝදන් කරනවා නම් ඔවුන්ට කොච්චර යහපතක් වෙනවද? මේ ගාථා ධර්ම ටික කියාගෙන යනකොට ඔයගලන්ට ඒක තේරුම් අරගන්න පුළුවන් වෙයි. අනේ ඥාතීන් වෙනුවෙන් අපි කරන්න තියෙන කොච්චර දේවල් කරලා නැද්ද කියලා. ඉතින් ඒ හොඳින්ම වටහා ගන්න අපූර්ව අවස්ථාවක් වෙයි. මේ ගාථා ටික විග්‍රහ කරගත්තම ඒ ටික හොඳට අහගත්තම. එතකොට අර ප්‍රේතයන්ගේ තියෙන කර්මයේ බලය නිසා සමහර විට ඥාතීන්ට කොච්චර මේ gedara දේවල් තිබුණත් මේ දේවල් දන් දීලා පුණ්‍ය අනුමෝදනාවක් කරන්නවත් කල්පනාවක් වෙන්නේ නැහැ කියනවා. එවං දදන්ති ඥාතීනං යේ හොන්ති අනුකම්පකා සුචින් පනීතං කාලේන කප්පියං පාන භෝජනං. මෙහෙම ජීවිත අතර සමහර උදවිය තමන්ගේ ඥාතීන් පිළිබඳව බොහෝම අනුකම්පාව ඇති කරගෙන තමන්ගේ ඥාතීන් පිළිබඳව බොහොම කම්පනයෙන් යුක්ත අනුකම්පාවෙන් යුක්ත සිතින් යුක්තව ඊටමත් පිරිසිදුව ප්‍රණීතව සුදුසු කාලයට කැපව ආහාර පාන ආදී පූජා කරනවා කියනවා. මොකද පින් අනුමෝදන් කිරීම සඳහා. පින්වතුනි මේක හරිම වැදගත් කාරණාවක්. දම් පූජා කරනවා කියන කරුණේදී මේ සුචින් පනීතං කාලේන කප්පියං පාන භෝජනං කියන එක. එකක් තමයි පිරිසිදුකම කියන එක. දාන වස්තුවක් පූජා කරනකොට ඒක ඉතා පවිත්‍රව පූජා කරන්න. සතෙකුට කැම ටිකක් දුන්නත් පින්වතුනි දැන් ගෙදර ඉන්න බලට කැම ටිකක් දුන්නත් ඒ සතා කන භාජනේ පිරිසිදු කරලා දෙන්න. ඒක හරි පිනක්. අපිරිසිදු දෙන්නට එපා. සතෙකුට සිව්පාවයකට දුන්නත් පුළුවන් තරම් පවිත්‍රව ඔහුට ගැළපෙන විදිහට ඒක දෙන්න උත්සාහවත් වෙන දෙන්නම් වාලේ ඔහි විසික් කරලා දාන්නට වඩා වටින්නේ පිළිවෙලකට සකසුරුවම්ම යමක් දෙන එක. දුගී මගී යාචකාදීන්ට යමක් දුන්නත් එහෙමයි. ඉතින් ඔබේ දෙමව්පියන්ට මහා සංඝරත්නයට උපස්ථාන කරනකොට ඒ වඩාත් සකසුරුවම්ම සිද්ධ කරන්නට ඔබ නිරන්තරයෙන් වග බලා ගන්නට ඕන. එතකොට එකක් තමයි සුචින් බොහොම පිරිසිදුව දම් පූජා කරන පනීතං ඔබට ශක්ති ප්‍රමාණයෙන් ප්‍රණීතව මේ දේවල් සකස් කරනවා. කාලේන කප්පියං සුදුසු කාලයට කැපසරුප් විදිහට ඒ දාණය පූජා කරනවා. දැන් හිතන්න මහා සංඝරත්නය උදෙසා පූජා කරන දානයක් නම් ඒක මහා සංඝරත්නයට සුදුසු කාලයට පූජා කරන්නට ඕන. ඔබ දන්නවා මහා සංඝරත්නයට ශික්ෂාපද තියෙනවා. භික්ෂුන් වහන්සේලා වුණා උන්වහන්සේලාට ශික්ෂාපද තියෙනවා. විකාල භෝජන වේරමණී සික්ඛාපදං ආදි වශයෙන් සාමණේර ස්වාමින් වහන්සේලාට තියෙනවා විකල් භෝජනෙන් වළකිනවා. ඒ කියන්නේ ඉර අවරට ගියාට පස්සේ උන්වහන්සේලා දන් වැළඳීමක් සිද්ධ කරන ඉර මුදුන් වෙලා තිබිලා ඉන්න අවර පැත්තට ගියාම නැවත උන්වහන්සේලා භෝජන වැළඳීමක් සිද්ධ කරන්නේ නැහැ. ගිලම්පස ටිකක් ගන්න පුළුවන්. නමුත් ආහාර ආදිය ගන්නේ නැහැ. එතකොට උපසම්පදා ස්වාමින් වහන්සේලාට ගත්තත් උන්වහන්සේලාට ශික්ෂාපද තියෙන ප්‍රාතිමෝක්ෂ. එතකොට නුසුදුසු කාලයේදී දානේ පූජා කළොත් මොකද වෙන්නේ? සුදුසු කල්හි දම් පූජා කරාම සිද්ධ වෙන මහා කුසලයේ රැස් වෙන්නේ නැතුව යනවා. ඔබ දහස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරලා දෙන දානයක් වුණත් නුසුදුසු වෙලාවෙදි දානයක් පූජා කළොත් ඒ දානය මහත්ඵල වෙන්න ඉඩ අවකාශයක් නැති වෙනවා.
අපි දකිනවා සමහර දාන සූදානම් කරන හාමුදුරුවරු 100 ගානකට 19කට දසදහස් නමෙන් බොහෝ වෙලාවට ලංකාවේ නම් විශාල සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. නමුත් අපිට සමහරවල් හාමුදුරු දහසකට වඩා දම් පූජා කරන අවස්ථාවල් පේන්න තියෙනවා. හැබැයි මේ වගේ දම් පූජා කරනකොට මේ කාලය පිළිබඳව සුදුසු කාලය කැපසරුප් කාලය පිළිබඳව ඇතමුන් අවධානයක් යොමු කරන බවක් පේන්නට නැහැ. දැන් බලන්න මහා ධන පරිත්‍යාගයක් කරලා විශාල මහන්සියක් වෙලා මේ කරගන්න කුසලය මහත්ඵල කරගන්න විදිහක් නැහැ. මහත් ආනිසංස කරගන්න විදිහක් නැතුව යනවා. මක් නිසාද? නුසුදුසු කාලයට ඔබ සිද්ධ කරන දානයක් නිසා. ඒ නිසා මතක තබා ගන්න සුදුසු කාලයටයි ඒ දානේ පූජා කිරීම කළ යුතු වන්නේ. නුසුදුසු කාලයට භික්ෂුන් වහන්සේ නමක් දානේ පරිභෝග කරන්න ගියොත් මොකද වෙන්නේ? සාමණේර නමක් නම් උන්වහන්සේගේ සීලයත් බෙහෙදයට ලක් වෙනවා. උපසම්පදා හාමුදුර නමක් නම් උන්වහන්සේට ආපත්‍යිත් සිද්ධ වෙනවා. ඒක වරදක් සිද්ධ වෙනවා. එතකොට පින් කරගන්න ගියපු තැන සිල් බිඳීමක් ආපත්‍ය සිද්ධ වීමක් නෙමෙයි සිද්ධ වෙන්නට ඕන. උන්වහන්සේලාගේ සීලය වඩා තහවුරු වෙන්නට ඕන. ආපත්‍ය නැති අනාපත්‍ය බවක් ගොඩනගෙන්නට ඕන. සීලය වඩාත් ගුණ සම්පන්නව ශක්තිමත් වෙන්නට ඕන. එතකොට කාලය පිළිබඳව විශේෂයෙන්ම අපේ බෞද්ධ පින්වතුන් කල්පනාකාරී වන්න දම් පූජා කිරීමේදී විශාල දන් සකස් කරන අවස්ථාවල් වලදී හොඳ අවධානයකින් ඉන්න. ඔබ කරන කුසලයේ මහත්ඵල කරගන්නට නම් මහත් ආනිසංස කරගන්නට නම් සුදුසු කාලයේ ස්වාමින් වහන්සේලා වඩම්මලා හිර මුදුන් වෙන්නට කලින් අවරට යන්නට කලින් ඒ පින්කම් සිද්ධ කරන්නට වග බලා ගන්නට ඕන. එතකොට කාලයට දානේ පූජා කළා වෙන්නේ. කැපසරුප් විදියට පූජා කරා වෙන්නේත් එහෙමයි. දැන් හිර අවරට ගියාට පස්සේ ඔබ ආහාරයක් ගෙනල්ලා පූජා කළොත්, බත් ටිකක් වගේ ගෙනල්ලා පූජා කළොත් ඒක කැප දෙයක් නෙමෙයි. ඒ වෙලාවට ඒක අකපයි. එතකොට අකැප දෙයක් පූජා කරාට ඔබට මහත්ඵල ආනිසංස වන පින්කමක් සිද්ධ වෙන්නේ නැහැ. මහත් කුසලයක් එයින් රැස් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්දහම් කිරීමේදී දාන ආදී පින්කම් කරනකොට විශේෂයෙන් මහා සංඝරත්නය ඇසුරු කරගෙන දම් පූජා කරනකොට මේ ගැන නම් ඔබ සැලකිලිමත් විය යුතුමයි. අනිත් කාරණාව තමයි දැන් බලන්න සමහර විට තමන්ගේ අම්මා තාත්තා හෝ තමන්ගේ ඥාතිවරයෙක් මිය ගියාම ඔවුන්ට දන් දෙන්න හදන්න. ඔවුන්ට පුණ්‍යානුමෝදනා කරන්නයි මේ දන් දෙන්න සූදානම් වෙන්නේ. දැන් මේ මහා ඥාති අනුග්‍රහයක් කරන්න හදන වෙලාවේ ඒ අනුමෝදන් කරන පින හරියට අනුමෝදන් කරන්න එපා. ඒකත් භාගයට සිද්ධ කරගත්තොත් කාලය වරද්දලා කැප විදිහට නැතුව ඉරත් අවරට ගියාට පස්සේ එහෙම කරලා පින් දුන්නම අර ඥාතිවරයාට ලබා ගන්න තියෙන උතුම් පින නේද මේ බාල වෙන්නේ. ඒ මහා කුසලයේ නේද අඩු වෙන්නේ. ඒ නිසා ඥාතීන්ට සංග්‍රහ කරනකොට විශේෂයෙන් මේ පුණ්‍යානුමෝදනා කරන ක්‍රමයෙන් සංග්‍රහ කරනකොට හරියම සැලකිලිමත් වෙන්න කැපසරුප් විදිහට කාලයට එය පූජා කිරීම සඳහා කාලේන සක්කච්ඡ දදාති භෝජනං කියලයි ලෞතුරු බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. එතකොට ඥාතීන් පිළිබඳව අනුකම්පා කරන සුළු සත්පුරුෂ ගති ඇති කෙනෙක් මේ විදිහට පිරිසිදුවට ප්‍රණීතව සුදුසු කාලයට කැපසරුප් විදිහට දාණය සකස් කරලා පූජා කරනවා. එහෙන් පූජා කරලා ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ තේච තත්ත සමාගන්त्वा ඥාතිපේතා සමාගතා. ඒ දම් පූජා කරලා යම් ඥාති පිරිසක් ආවනම් රැස් වෙලා ඉන්නවා නම් පින් බලාපොරොත්තුෙන් අන්න ඒ රැස් වූ සියලු ඥාතීන්ට අපගේ ඥාතීන්ට මේ පින් අත් වේවා අනුමෝදන් වෙත්වා කියලා අනුමෝදන් කරනවා. දැන් සමහර අය ඉදම් මේ ඥාතීනං හෝතු කියලා කියන වරදක් නැහැ. ඉදම් මේ ඥාතීනං හෝතු කියන මගේ ඥාතීන්ට මේ පින් වේවා කියන එකනේ. සමහර අය ඉදම් වෝ ඥාතීන් කියන, ඉදම් නෝ ඥාතී කියන, ඉදම් නෝ ඥාතී කියන අපගේ ඥාතීන්ට. වෝ කියනකොට තොපගේ ඥාතීන්, ඔබලගේ ඥාතීන්. එතකොට මේ කවර ක්‍රමයකින් වුණත් ඉදන් නෝ ඥාතීන් කියනවනම් අපගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉතින් මේ විදිහට පාලියෙන් හරි එහෙම නැත්නම් සිංහලෙන් හරි ඔබ දන්න සිංහලෙන් හරි කමක් නැහැ. අපගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා, අනුමෝදන් වෙත්වා කියලා අනුමෝදන් කිරීම තාමත්ම සත්පුරුෂ ධර්මයක් වෙනවා, වටිනාම ධර්මයක් වෙනවා. පහූතේ අන්න පානම්හි සක්කච්ඡං අනුමෝදරේ චිරංජීවන්තුනෝ ඥාති යේසං හේතු ලබහමසේ. දැන් අර ඥාතීන්ට පින් අනුමෝදන් කරාම ඔවුන් මේ පින් අනුමෝදන් වෙනවා.
පින් අනුමෝදන් වෙලා ඒගොල්ලෝ ආශිර්වාද කරනවා. අපට මේසා මහත් යහපතක් සැලසූ අපිට බොහෝ අනුග්‍රහ කළ අපගේ ඥාතීන්ට බොහෝ යහපතක් වේවා, චිරංජීවන්තෝ ඥාති, අපේ ඥාතීන් බොහෝ කාලයක් ජීවත් වේවා කියලා ඒ අය ආශිර්වාද කරනවා කියලා සඳහන් වෙනවා. පින්වතුනි, මේ පුණ්‍යානුමෝදනා කරනවා කියන එක හරි පුදුම ධර්මයක්. කර්මය හා විපාකය කියන එක අපේ සාමාන්‍ය මනුස්ස චින්තනයට හසු වෙන එකක් නෙමෙයි. ඒක හිත දියුණු කරගත්ත උත්තමයන්ට හසු වෙන දෙයක්. දැන් ඔබ හිතන්නකෝ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඕන කියලා හිතලා දානයක් ලෑස්ති කරනවා. දානයක් සූදානම් කරලා මේ අපේ ඥාතීන්ට පින් දීම සඳහා මේක කරන්න කියලා ඒ දානේ පූජා කරලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ පුණ්‍යානුමෝදනා කරා මේ පින් අනුමෝදන් වීමත් එක්කම ඒ ඥාතීන්ට සත ගුණයෙන්, සහස්‍ර ගුණයෙන්, අප්‍රමාණ ගුණයෙන් එහි විපාක ලැබෙනවා. ඒක සාමාන්‍ය මිනිස් ඇසට හිතන්නවත් පුළුවන් කමක් නැහැ. දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සාමාන්‍ය මිනිසුන්ට ඒක හිතන්නවත් පුළුවන් කමක් නැහැ. දැන් මහා සංඝරත්නයට පැන් පිළිගන්වලා හිතන්නකෝ දාණයට වැඩම කරලා උන්වහන්සේලාට පැන් පිළිගන්වනවා. ඒ පැන් පිළිගන්වන කුසලය ඥාතීන්ට අනුමෝදන් කළාම ඒ අනුමෝදන් වෙච්ච සැනින් ඔවුන්ට දිව්‍යමය පැන් පොකුණු පහළ වෙනවා කියනවා. ඒ පිනට අනුරූප වන පරිදි. ඊ타ත්ම රමණීය දිව්‍යමය සුවඳ හමන, ඊතා මිහිරැති, සිත් සතුටු කරවන පැන් පොකුණු පවා පහළ වෙනවා කියනවා. ඒගොල්ලෝ කැමති පාන වර්ග පහළ වෙනවා කියනවා. ඒගොල්ලෝ ඊ타මත් සතුටින් ඒවයි බොහොම කැමැත්තෙන් ආසාවෙන් ඒවා භුක්ති විඳිනවා කියනවා. ඉතින් මේවා අපිට දකින්න පුළුවන් නම් කොච්චර සතුටු වන්න පුළුවන්ද අනේ අපේ ඥාතීන් අපි දීප පින් අනුමෝදන් වෙලා සුවපත් වෙනව නේද කියලා. නමුත් දැක ගන්න බැරි වුණත් ඔබට දහම් ඇසින් එය දැක ගන්නට පුළුවන්. මේ ධර්මයට අනුගතව හිතලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඔබට හිතලා සතුටු වෙන්න පුළුවන්. අනේ අපේ ඥාතීන් පින් ගන්න පුළුවන් තැනක හිටියානම්, පින් බලාපොරොත්තුෙන් හිටියානම් ඔවුන්ට ඒකාන්තයෙන්ම මේ මහා යහපතක් සිද්ධ වෙනව නේද? අපි ඔවුන් වෙනුවෙන් මහා පිහිටක්, මහා උපකාරයක් කරනවා නේද කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබ සමහර භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩි වෙලාවක දන් හැන්දක් පූජා කරලා පින් අනුමෝදන් කිරීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පන්සලට දාන ටිකක් අරන් ගිහින් වෙන්න පුළුවන්. නිවසට හාමුදුරන් වහන්සේලා වඩම්මගෙන වෙන්න පුළුවන්. ඒ දම් පූජා කරලා ඔබ පින් අනුමෝදන් කරනකොට ඒක විපාක ලැබෙන්නේ ඔබ පූජා කර ආකාරයෙන් මේ බඳු වූ කොටසක් ඔවුන්ට ලැබෙනව නෙමෙයි. ඒක විපාක ලැබෙනකොට ඔවුන්ට ඊටා බහුලව මහත් කොට ඒක විපාක ලබන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි පින්පව් දෙකේම ස්වභාවය. මේක හොඳින් මතක තබා ගන්න. අර කියන්නේ එක එළුවෙක්ගේ බෙල්ල කපපු අකුසලයට ඒ එළු දෙනගේ ලොම් ගණනටම බෙලිකපුම් කන්නුනා කියලා. එක එළු දෙනගේ බෙල්ල කැපුවේ. එළු දෙනගේ ලොම් ගානටම බෙලිකපුම් කන්න සිද්ධ වුණා. අකුසල විපාක එන්නෙත් එහෙම තමයි. කුසල විපාකත් එහෙමයි. එක දානයක් පූජා කළාම ඒකෙන් ලැබෙන විපාක සමහර විට දෙව්ලොව ඉපදිලා ඒ දෙව්ලොවින් දෙව්ලොවට චාතුරු මහරජිකා ඉපදිලා තව්තිසාවට යනවා. තව්තිසාවෙන් යාමයට යනවා. යාමෙන් තුසිතට යනවා. මෙහෙම දෙව්ලොවින් දෙව්ලොවට ඒ වගේ විපාක ලබනවා කියනවා. කර්ම හොඳ නරක දෙපැත්තෙම ස්වභාවය මේකයි. ඒ නිසා තමයි ස්වල්පයි කියලා හිතුණත් පාපේ නම් කරන්න එපා කියන්නේ. මොකද ඒකේ විපාක සත ගුණයෙන්, දහස් ගුණයෙන්, අප්‍රමාණ ගුණයෙන් වැඩි වෙලා විපාක ලැබෙනකොට බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. පුංචි කියලත් කුසලේ නම් මග හැරව ගන්නට එපා. තා කුඩා කුසලයක් වුණත් මග හැරව ගන්න එපා. මොකද ඒ කුසලයේ විපාක ලැබෙන්නේ අප්‍රමාණව ඔබට නැවත නැවත ගුණ වෙමින් තමයි විපාකයන් ලැබෙන්නේ. ඒ නිසා ඔබ ගෙදර සමහරට එළවලු 3-4ක් ලෑස්ති කරලා දානයක් පූජා කළාට ඔබේ ඥාතීන්ට ඒ පින් අනුමෝදන් කරාම ඔවුන්ට ඒක විපාක ලැබෙන්නේ එළවලු 3-4ක් නෙමෙයි. බණ පොත්පත්වල සඳහන් වෙන්නේ දිව්‍යමය භෝජන ඔවුන්ට ලැබෙනවා කියනවා. ඒගොල්ලෝ කැමති විදිහට සතුටු වන විදිහට දිව්‍යමය සුවඳ හමන, දිව්‍යමය රසයෙන් යුක්ත ඉතා ප්‍රණීත භෝජන ඔවුන්ට හම්බ වෙනවා කියනවා. ඉතින් මේගොල්ලෝ අර පැන් පොකුණු වලට බැහැලා නාලා බොහොම කාලා බීලා ඉතා සතුටින් තමන්ගේ ජීවිත
ගත කරනවා කියනවා. අර പ്രേත ආත්ම ඉපදිලා දුක් ඉඳලා අර විදිහ දෙයක් ලැබෙනකොට පින්වතුනි හිතන්න කොච්චරනම් සතුටක් දැනෙනවද මොනතරම් සැනසෙල්ලක් දැනෙනවද කියලා. හිතන්නකො ඒ අත්දැකීමට මුහුණ පෑවේ ඔබ නම් ඒක ඔබට දැනෙන විදිය කොහොමද කියලා හිතන්න. ඔබේ සමීපතම ඥාතිවරයට නම් ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒක ඔහුට දැනෙන විදිහ ටිකක් සංවේදීව කල්පනා කරලා බලන්න. නිසංසලේ අනේ ඔවුන් මේ වගේ මහා දුකක ඉපදිලා දැන් ප්‍රේතෙක් වෙලා උපන්නම පින්වතුනි කන්න බොන්න කියලා දේවල් ලැබෙනව නෙමෙයිනේ. සෙමසටු මල මුත්‍රා කනවා සමහර අය උදවිය. සත්වයන්ගේ මලකුණු කනවා සමහර අයට ඒ ටිකවත් ලැබෙන්නේ නැහැ. ගින්නෙන් දැවෙනවා, පිච්චෙනවා. මෙහෙම දුක් විඳ සාගතයෙන් හිටපු ප්‍රේතයෙකුට හිතන්න තමන්ගේ ඥාති ප්‍රේතයෙක් කියලා. එහෙම කෙනෙකුට අපි පින්කමක් කරලා පින් අනුමෝදන් කරලා ඒගොල්ලෝ සතුටටපත් වෙනකොට අර වගේ දේවල් ලැබෙනකොට අනේ වුන්ට කොයි තරම් සැනසෙල්ලක් හිතට කොච්චර සහනයක් ඒ ජීවිතවලට කොච්චර ආලෝකයක් ලබා දුන්නද කියලා බලන්න. අපිට ඒ සත්පුරුෂකම කරන්න පුළුවන්කම තියෙනවනේ අද. මිනිස්යෙන් වශයෙන් ඉපදිච්ච මේ වෙලාවේ අපිට එහෙම වුන්ට පිහිට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ මහා සත්පුරුෂකම කරන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි මේක දිනපතා කරන්න පුළුවන්කම තියෙනවා. ඔබ හරියට කල්පනා කරලා බැලුවොත්. ඒ නිසා ඒ බොහෝ දෙනෙක්ගේ යහපත සඳහා තියෙන අවස්ථාව කොයි වෙලාවකවත් මගහරින්නට එපා. ඒක හොඳින් කල්පනා කරලා කරුණාවෙන් මෛත්‍රියෙන් ඉතා නුවණින් කරන්න ඕන දෙයක්. එතකොට මේ විදිහට ඔවුන්ට ආහාර පාන පූජා කරා මේක විපාක ලැබෙනවා. අනුරූප විපාක ලැබෙනවා. ඊළඟට සේනාසන පූජා කළාම වස්ත්‍ර ආදී පූජා කළාම සිවුරු පිරිකර වෙන්න පුළුවන්, වෙනත් සේනාසන භාණ්ඩ උපකරණ වෙන්න පුළුවන්, ඇතිරිලි ආදියක් වෙන්න පුළුවන්. ඒ දේවල් වලට අනුරූප පරිදි තමයි ඔවුන්ට ඥාතීන්ට විපාක ධර්මයන් ලැබෙ සිටින්නේ. ඒක නිසා සත්පුරුෂයන් විසින් එහි ස්වභාවය හොඳින් තේරුම් අරගෙන උත්සාහවත් වීම ඉතාම වැදගත් දෙයක් වෙනවා. ඊළඟට අම්හා කංච කතහ පූජා දායකාච අනිප්ඵලා නහි තත්ත කසියත්හි ගෝරක්ඛෙත්ත නවිජ්ජති. දැන් ඒ දායකයන් පින්කමක් සිද්ධ කරලා තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කළාම ඒ ඥාතීන්ට විතරක් ඒ පිනත් වෙනව නෙමෙයි. ඒ දායකයටත් ඒ මහා පින තියෙනවා. පින්තුනේ දායකයට එතන පින් දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි දම් පූජා කිරීමේ පින. අනික එක තමයි පින් අනුමෝදන් කිරීමේ පින. අනුන්ට පුණ්‍යානුමෝදනා කිරීමද පිනක්. තව කෙනෙකුට පින් දීමද පිනක්. එතකොට දායකයා පින් දීමේ පිනත් සිද්ධ කරගන්නවා, දම් පූජා කිරීමේ පිනත් සිද්ධ කරගන්නවා. ඥාතීන් පින් අනුමෝදන් උනත් නැතත් කරන පුද්ගලයාට ඒ කුසලයේ ඒ ආකාරයෙන්ම මහත් ආනිසංසයක් ගෙන දෙනවා. එතකොට මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපි පින් අනුමෝදන් කරපු අපේ ඥාතිවරයා අපි දීපු පින් ගත්තද? පින් හම්බුණාද දන්නේ. එතකොට අපේ ඥාතිවරයාට මොකක්වත් වැඩක් උනේ නැද්ද දන්නේ. මෙහෙම කල්පනා වෙන්න පුළුවන්. පින්වතුනි මේකට හරි ලස්සන සූත්‍ර ධර්මයක් තියෙනවා. ජානුස්සෝනි බ්‍රාහ්මණ බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් ඇවිල්ලා අහනවා ස්වාමීනි අපි බ්‍රාහ්මණයෝ හැටියට අපි දම් දීලා අපේ මේ පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ස්වාමීනි ඒගොල්ලෝ ඒ පින් අනුමෝදන් වෙනවද කියලා. ඒගොල්ලෝ බ්‍රාහ්මණය සුපුරුදු විදියට වොන් ඒ කරගෙන ආපු පිනක්. මේ දෙයක් ඒක. තමන්ගේ ඥාතීන් නැති වුණාම උන්ට පින් අනුමෝදන් කරන එක. හැබැයි මේ බෞද්ධ ක්‍රමයටම නෙමෙයි සමහර වෙලාවල අගතිගාමීවත් ගියපු අවස්ථාවල් තියෙනවා. සතුන් මරීම ආදීනුත් එහෙම යාග හෝම කරපු අවස්ථා තියෙනවා ඒ බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුල. දැන් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා මේ ජානුස්සෝනි අහන්නේ මේ දානයක් පූජා කරලා ඥාතීන්ට පින් දුන්නම ඒගොල්ලෝ ඒවා අනුමෝදන් වෙනවද? ඥාතිවරයා පින් ගන්නවද? ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනවා ස්ථානයේදී පින් අනුමෝදන් වෙනවා. හැබැයි අස්ථානයේදී පින් අනුමෝදන් වීමක් වෙන්නේ නැහැ කියලා. මොකද්ද මේ ස්ථානය සහ අස්ථානය? යම්කිසි ඥාතිවරයෙක් ජීවත් වෙලා ඉන්න කාලේ බොහෝම දුෂ්චරිතවත්ව ජීවත් වෙනවා. සතුන් මරමින්, හොරකම් කරමින්, කාමවර්ධව හැසිරෙමින්, බොරු කේලම් හිස් වචන පරස වචන කියමින්, හිතේ අධික ලෝභය, දැඩි ද්වේෂය, මිත්‍යා දෘෂ්ටිය මේවා පවත්වමින් ජීවත් වෙනවා. මේ මිනිස්සයා මිය පරලොව ගිහිල්ලා උපදින්නේ නිරේ නම්. නිරේ උපන්නේ ඒ නිරිසතාට
මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔහු නිරේට අදාළ ආහාරයෙන් යැපෙනවා මිසක් නිරේට අදාළ ආහාරය කියලා කියන්නේ මේ බත් පාන් කව්පි මුං ඇට හෝ දිව්‍යමය දේවල් පහළ වෙනවා නෙමෙයි. නිරා දුක කියලා කියන අප්‍රමාණ දුකක්. ඒ නිරේට අදාළ විදිහට වුන් ජීවත් වෙනවා මිසක් නිරිසතාට පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක අස්ථානය. ඊළඟට ඒ විදිහට දුෂ්චරිතවත්ව ජීවත් වෙන කෙනෙක් මිය ගිහිල්ලා තිරිසන් සතෙක් වෙලා උපදිනවා. තිරිසන් සතෙක් වෙලා උපන්නමත් ඔහුට ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊළඟට ඒ අපි හිතමු තමන්ගේ ඥාතිවරයා හොඳට කුසල් කරලා මිය පරලොව ගිහිල්ලා දෙව්ලොව ඉපදිලා ඉන්නවා. දෙව්ලොව ඉපදිලා හිටියම ඒගොල්ලෝ ඒ දිව්‍යමය පංචකාමයන් භුක්ති විඳින්මින් ඉන්නවා. මේ පින් කරන දේවල් ගැන සමාලලට කල්පනාවක් නැහැ. මොකද ඒ දිව්‍යමය සම්පත් ලැබෙනම ඔවුන් ඒ වෙනුවෙන් ඒ සඳහා සිත යොමු කරලා ඉන්න නිසා. එතකොට ඒ බඳු අයටත් මේ පින් අනුමෝදන් කරාට පින් අනුමෝදන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට යම්කිසි ඥාතිවරයෙක් ජීවත් වෙලා ඉන්න කාලේ හොඳින් ජීවත් වෙනවා කියන එක අදහස් කරේ ප්‍රාණඝාතයෙන් වැළකීලා, හොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කේලම් හිස් වචනයන්ගෙන් වැළකීලා, සිත අධික ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඉන්නට නොදී අලෝභ, ද්වේෂ, අමෝහ කියන කුසල ධර්මයන් පවත්වමින් ජීවත් වෙනවා. එහෙම කෙනෙක් සුගතිය උපදිනවා. හිතන්න මිනිස්සෙක් වෙලා උපන්නා. මිනිස්සෙක් වෙලා උපන්නත් ඔහුටත් අර පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබ අද මේ මිනිස්සෙක් වෙලා මෙහෙම ඉපදිලා හිටියට ඔබ කලින් ජීවිතේ මේ ලක්දරණ තුලම නැත්තම් බෞද්ධ කුලයක නම් ඉපදිලා හිටියේ ඔබ වෙනුවෙන් තාම ඒ අය පින් අනුමෝදන් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයගලන්ට ඒ ගැන කිසිම අවධානයක් ඇත්තේ නැහැ, දැක්මක්, දැනීමක් ඇත්තේ නැහැ. එතකොට ඒ පින් අනුමෝදන් වෙන්න හැකියාවක් නැතිව යනවා. මොකද අපි ඒ ගැන දන්නේ නැති නිසා. මේක තස්ථානයක්. එතකොට යම් විදිහකදී අකුසල ධර්මයන් සිද්ධ කරමින් ඉඳලා പ്രേත ලෝකේ උපන්නා නම් අන්න ඒ പ്രേත ලෝකේ උපන්න പ്രേතයින්ට පින් අනුමෝදන් කරන්න පුළුවන්කම තියෙනවා. ඔවුන්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් පරදත්තුපජීවී කියලා සඳහන් වෙන പ്രേත කොට්ටාසය ගැන සඳහන් වෙන්නේ. ඔවුන් අනුන් දෙන දෙයින් තමයි යැපෙන්නේ. අනුන් දෙන දෙයින් කියලා කිව්වේ මේ අතින් දෙන දෙයක් නෙමෙයි. අතින් අතට උන්ට යමක් දෙන්න බෑ. පින් අනුමෝදන් කරාම ඒ පුණ්‍ය විපාකයන් තමයි ඔවුන් භුක්ති විඳින්නේ. ඒ නිසා අනුන් දෙන දෙයින් යැපෙන പ്രേත කොට්ටාසය. අන්න ඒ പ്രേත කොට්ටාසයෙහි ඉපදිලා හිටියොත් ඒ ඥාතීන්ට මේ පින් දීලා අපි පින් අනුමෝදන් කරනකොට ඒ පින් අනුමෝදන් වෙලා අර සඳහන් කළ ආකාරයට තමන්ගේ ජීවිත සුඛිත මුදිත කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වෙලාවේ ජානුස්සෝනි අහනවා ස්වාමීනි දැන් අපි අනුමෝදන් කරපු ඥාතිවරයා පින් අනුමෝදන් නොවුනොත් එතකොට මොකද වෙන්නේ කියලා. දැන් අසුවල් ඥාතිවරයාට, තමන්ගේ පියතුමාට, තමන්ගේ මෑණියන්ට, තමන්ගේ සහෝදරයාට, තමන්ගේ හිත මිත්‍රයාට මෙහෙම හිතලා පින් දුන්නයි කියන්නේ. දැන් ඔහු ඒ පින් අනුමෝදන් වුන් නැත්තම් මොකද කියලා අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඔහු විතරක් නෙමෙයි මේ අනන්ත ಜಾති සංසාරයක ඥාති නොවිච්ච කෙනෙක් හොයන්න නැතරම්. ඒ නිසා දම් පූජා කිරීමක් සිද්ධ වෙනකොට බොහෝ පිරිස්, මොකද പ്രേතාත්ම භාවය කියලා කියන්නේ ඉතාමත්ම ප්‍රතුල දෙයක්, ඉතාමත් සංකීර්ණ දෙයක්, පැතිරිච්ච දෙයක්. එතකොට තමන්ගේ ඒ කාලයේ ඥාතිත්වයේ සිහිපත් කරගෙන බොහෝ කාලයක් ආත්ම ගණනාවකට කලින් තිබිච්ච ඥාතිත්වයන් පවා සිහිපත් කරගෙන ඔවුන් ඇවිල්ලා ඉන්නවා කියන පින් අනුමෝදන් වීම සඳහා. ඒ නිසා දම් පූජා කරන තැනකදී මතක තබා ගන්න අපි අර පින් අනුමෝදන් කරන්නේ මේ ජීවිතයේ සංසාරගත වූ සියලු ඥාති හිතයිශීන් කියලා. අන්න ඒක හරි වටිනා තැනක්. අර ඥාතිවරයා විතරක් නෙමෙයි, ඒ ඥාතිවරු ප්‍රධානව අනෙක් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරාම සංසාරගත ඥාති හිත මිත්‍රාදීන්ට පවා ඔවුන් හෝ ඒ පින් අනුමෝදන් වෙනවා කියනවා. ඒ නිසා දම් පූජා කරන තැනක, පින් අනුමෝදන් කරන තැනක ඒ පින් අනුමෝදන් වෙන්න කෙනෙක් නැහැ කියලා කියනවා නම් එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. මේ අනන්ත ಜಾති සංසාරයේ ඔබට ඥාති වෙච්ච හිත මිත්‍රාදීන් වෙච්ච අය പ്രേතාත්මවල ඉපදිලා ඕනෑ තරම් ඉන්නව නැතුව නෙමෙයි, ඉන්න පුළුවන් නෙමෙයි, අනිවාර්යයෙන්ම ඉන්නවා. මේ සසර ස්වභාවය එකයි. ඒගොල්ලෝ පින් අනුමෝදන් වෙන්න ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ට ඒක යහපත සිද්ධ වෙනවා කියලා. ඊළඟ කාරණා බුදුරජාණන් වහන්සේ වදාරනවා දම් පූජා කරන දායකයාට
ඒ කුසලය ඔහුට කොහොමත් අත් වෙනවා. තමන් කරන කුසලයේ තමන්ට කොහොමත් තියෙනවා. එතකොට මෙන්න මේ කරුණ ටික හොඳින් මතකයේ තබා ගන්න. ඔබ දන් පූජා කරනකොට විශේෂයෙන් දැන් ওই 7 දවසේ දානේ, 3 මාස දානේ, අවුරුද්ද දානේ වගේ කරනකොට ගොඩක් දෙනෙක් අර පත්‍රිකාවේ ලියන්නේ ඒ තමන්ගේ ඥාතිවරයාගේ ඒ නම හෝ දෙකක් තමයි නම් දෙක තුනක් තමයි ලියන්නේ. මේකෙන් කියන්නේ අර නම් ලයිස්තුම කොහොම ලියාගෙන ඉන්න ඕන කියන එක නෙමෙයි. ඒ ප්‍රධාන ඥාතීන් ඇතුළුව මේ ජීවිතයේ සංසාරගත වූ ඒ වර්ග પરම්පරානුව සියලු ඥාති හිතවතුන්ට පින් අනුමෝදන් කරනවා කියන එකේ පත්‍රිකාවෙත් ලියන්න. එතකොට මහා සංඝරත්නයේ පිළිබඳවත් සඳහන් කරමින් තමයි පුණ්‍ය අනුමෝදනාව කරන්න. ඔබට එතකොට ඒ ගාථා සජ්ජායනා කරමින් මේ පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඊළඟට මේකේ මතක තබා ගන්න ඕන විශේෂම කාරණාවක් තමයි සමහර උදවිය හිතනවා මේ දානයක් පූජා කළාම හාමුදුරන් වහන්සේ තමයි පින් දෙන්න ඕන කියලා. පින්වතුනි ස්වාමින් වහන්සේලා නෙමෙයිනේ පින්කම කළේ. පින්කම කළේ දායකයා. එතකොට පින් රැස් කරන්නේ කවුද? ඔබයි පින්කම රැස් කරගන්න. ඔබයි පින කරන්නේ. පින් අනුමෝදන් කරන්න ඕන ඔබයි. ඒ කියන්නේ දායකයා තමයි පින් අනුමෝදන් කරන්න ඕන. හාමුදුරන් වහන්සේලා අර ගාථා කියවන්නේ ඒක පිළිවෙලකට කරන්න ඕන නිසා ඔබට සමහර උදවියට ඒක තේරෙන්නේ නැති නිසා. හැබැයි මතක තබා ගන්න ඔබ තමයි අපේ ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරනවා කියන හැඟීම ඇති කරගෙන ඒ දේ කියන්නට ඕනකම තියෙනවා. ඉතින් ස්වාමින් වහන්සේ නමක් නැති තැනකදී හෝ වේවා සතෙකුට ආහාරයක් දීපු අවස්ථාවකදී වෙන්න පුළුවන්. දුගී මගී යාචකයෙකුට වැඩිහිටියෙකුට උපස්ථානයක් කළ වෙලාවක වෙන්න පුළුවන්. ඒ කුසලය කරනකොට ඔබ හිතන්න මම මගේ ඥාතීන්ට අනුග්‍රහ පිණිස මේ කුසලය කරනවා. ඒ කුසලය කරලා අනේ මම මේ රැස් කරගත්ත පින් තමන්ගේ ප්‍රධාන ඥාතීන් ඉන්නවනම් ඒ අය ඇතුළුව මේ ජීවිතේ අනන්ත සංසාරගත වූ සියලුම ඥාති හිතයිශීන් මේ පින් සතුටින් සාදු නාදයෙන් අනුමෝදන් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඔවුන් සුවපත් වෙත්වා. ඔවුන් දුකින් නිදහස් වෙලා සුවපත් වෙත්වා කියලා බොහොම කරුණාබර සිතින් යුක්තව පින් අනුමෝදන් කරන්න. ඒක ඔබට ඔබ කරන මහාම යහපතක් වෙයි. ඔබට ඇස් දෙකට නොපෙනුනාට ධර්ම චක්ෂුෂයෙන් දහම් ඇසින් ඒ ඔබට බලා ගන්නට තේරුම් අරගන්නට පුළුවන්කම ලැබෙයි. ඉතින් මේ විදිහට ඥාතීන්ට පින් අනුමෝදන් කරාම ඔවුන් පින් අනුමෝදන් වෙනවා. ඒ പ്രേත ආත්මවල උපන්න උදවියට දැන් ওই පරදත්ත උපජීවි වගේ වැනි പ്രേතාත්ම භාවයන් වල උපන්න අයට වෙන යැපෙන්නට කියලා වෙන ආහාර පාන ආදියක් ලබා ගන්න මේ කෘෂි කර්මාන්ත කරන්නවත් හරක් රකින්නවත් එහෙම නැත්නම් වෙලහෙන දාම් කරන්න ණයගන දෙනුවක් කරන්න පොලියට දෙන්න එහෙම අවස්ථාවල් එබඳු ප්‍රේතයන්ට ඇත්තේ නැහැ. ඔබ පින් දුන්නොත් තමයි ඔවුන්ට ඒ පින් ලැබෙන්නේ. ඔබ පින් දුන්නේ නැත්නම් ඔවුන් මේ කර්මයේ විඳ ඉන්නවා. කවදක හරි ඒ කර්මය ගෙවිලා ඉවර වෙනකම්. ඉතින් බලන්න කෙනෙක් සුවපත් කරන්න තියෙන අවස්ථාවක්. ඔබට උපකාර කළ කෙනෙක් මනමින් සුවපත් කරන්න තියෙන අවස්ථාවක්. මේක අතහැර ගත්තොත් කොච්චර පාඩුද? අනිත් අයට කොච්චර පාඩුවක්ද කියලා බලන්න. ඒ නිසා මේ අවස්ථාව කවදාකවත් මගහැර ගන්නට එපා. ඉතින් ඒ වගේම තමයි මේ ප්‍රේතයන් මේ වුන් ගැන සඳහන් වෙන තවදුරටත් මේ පින්කම් පිළිබඳව සඳහන් වෙනකොට හරියට මේ උස් කඳු මුදුනකට වැස්සට පස්සේ ඒ වතුර ගලාගෙන ඇවිල්ලා පුංචි ඇලවල් පිරලා ඊට පස්සේ මහා ගංගා පිරලා මහා මුහුද පුරවන්න ගහගෙන යනවා වගේ පින් කරලා ඥාතීන්ට පින් අනුමෝදන් කරාම ඔවුන් ඒ පින් අනුමෝදන් වෙනවා කියනවා. එතකොට ඒ හරියට අර ගංගාව ගලාගෙන ගියා වගේ දායකයාගේ සිට ඒ පින ඥාති ප්‍රේතයින් දක්වා ඒ පුණ්‍ය ගමනේ සිද්ධ වෙනවා නැත්නම් ඒ පින අනුමෝදන් වීම සිද්ධ වෙනවා. ඉතින් මේකෙදි සඳහන් කරනවා මේ සත්පුරුෂයෝ කල්පනා කරන හැටි ගැන. අදාසිමේ අකාසිමේ අපිට ජීවත් වෙලා ඉන්න කාලේ අපේ ඥාතීන් මෙහෙම උදව් කරලා තියෙනවා. මෙච්චර අපිට වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. මට කොච්චර උදව් කරලා තියෙනවද? කෘතවේදීව හිතනවා. එහෙම හිතලා තමන්ගේ ඥාති මිත්‍රකම් සිහිපත් කරනවා. මගේ යාළුවෙක් පුංචි කාලේ එකට හිටපු කෙනෙක් මට මෙච්චර උදව්පකාර කළ කෙනෙක්. මෙහෙම කල්පනා කරලා කෘතූපකාර සැලකීම් වශයෙන් ඒ පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරනවා. ඒ නිසා ඔබ මතක තබා ගන්න කෙනෙක් මිය පරලොව ගියාම ඔවුන් වෙනුවෙන් හැඬුව වැළපුණා කියලා කිසිම පළක් ඇත්තේ නැහැ. නෙහි රුන්නංව සෝකෝවා කොච්චර ඇඬුවත් කොච්චර ශෝක කරත් පපුවේ අත් ගගහ ඇඬුවත්
අනේ මගේ අසුවල් ඥාතිවරයා කියලා බිම පෙරලි ඇඬුවත් පින්වතුනි ඒ ඇඬීමෙන් ඒ ශෝක කිරීමෙන් අර ඥාතිවරයාට අබමල් රොණකවත් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ හුදෙක් දුක් විඳිනවා පමණයි. ඔබට මන යහපතක් එකකින් ඇත්තේ නැහැ. ඒ වෙලාවේ ඔබ කරන්න තියෙන ඔබ හිත හිතාම හොඳින් দমনය කරගෙන දැන් මට කරන්න පුළුවන් උපරිම දේ තමයි ඥාතිවරයා වෙනුවෙන් මෙහෙම පිනක් කරලා අනුමෝදන් කරන එක කියලා. ඒ පින් කරලා අනුමෝදන් කරන්න. ඒක ඔබටත් මහා කුසලයක්. ඒ ඥාතිවරයාටත් ඒක මහා අනුග්‍රහයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ තිරෝකුඩ සූත්‍රය දේශනා වෙන්නේ හරි ලස්සන පසුබිමක් යටතේ. ලෞතර බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ ඉන්න කාලෙදී මේ කතා පොත සිද්ධ වෙන්නේ. බිම්බිසාර රජුරෝ ඥාති ප්‍රේතයින් දකිනවනේ. බිම්බිසාර රජුරෝ ඒ ඥාති ප්‍රේතයින් දැකලා හීනෙන් දකින්නේ රජතුමා බය වෙනවා. එතුමාට තේරුම් අරගන්න බැරි වෙනවා මොකද්ද මේ සිද්ධිය කියලා. මහ විලාපයක් ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මං ඊයේ හොඳටම බය වුණා. මටවත් මේ රජයටවත් මොකක් හරි හානියක්ද කරදරයක්ද කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඔබටවත් මේ රජයටවත් කාටවත් හානියක් නෙමෙයි. ඔබගේම ඥාති ප්‍රේතීන් පින් අනුමෝදන් වෙන්න බලාගෙන ඉන්නවා. ඔවුන්ට ඔබ පින් දුන්නේ නැති නිසා ඔබට ඒ පින් අනුමෝදන් කරයි කියන බලාපොරොත්තුවෙන් තමයි මේ විදිහට වුන් ඒ ഘോഷාව සිද්ධ කළේ කියලා. මොකද ඒගොල්ලෝ කල්ප 92කට කලින් හිතන්නකෝ කල්ප 92ක් කියන ස්වල්ප කාලයක්ද කියලා. කල්ප 92කට කලින් මේ ලෝකේ පහළ වෙච්ච පුස්ස කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලෙදී දන්වැට කොල්ල කාපු පිරිසක් මහා සංඝරත්නයට පූජා කරන්න තිබිච්ච දාණය ඕන් කොල්ල කෑවා. දන්හල් ගිනි තිබ්බා. අදත් පින්වතුනි දන්වැට කොල්ල කන්න නාවට සමහර උදවි දන් දෙන්න එපා කියන අය කොච්චර ඉන්නවද? දන්වැට තමයි විනාශ කරන්නේ. ප්‍රේතයන්ගේ අඩුවක් අනාගතේ වෙන්නේ නැති වෙයි මේ යන විදිහ බලනකොට. මොකද ඒ ප්‍රේතයෝ වෙන්න අවශ්‍ය තරම් කර්ම රැස් කරගන්න YouTubers ළම කොච්චරක් ඉන්නවද කියලා බලන්න. සල්ලි වලට තමයි කරන්නේ. බුද්ධ ශාසනය විනාශ කරන්න කියලා. දන්නේ නැහැ තමන්ගේම මුල හාර ගන්නවා කියලා. ඉතින් ওই විදිහට කල්ප 92කට කලින් ඒ දන්වැට කොල්ල කාපු අකුසල විපාකයට බොහෝ කාලයක් දුක් විඳලා කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදීවත් ආහාර ටිකක් හම්බ වෙයිද කියලා බලන් හිටියා. හම්බ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගෙන් අහුවම මේ භාග්‍යතුන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේදී නෙමෙයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී බිම්බිසාර රජුරෝ පින් අනුමෝදන් කරයි. අන්න එතනදී ඔබලාට සුව පහසුවක් ලැබෙයි කියලා. ඉතින් එහෙම කියනකොට ඒ ප්‍රේතයන්ට හිතුණා කියන්නේ හරියට හෙට ආහාර හම්බ වෙනවා වගේලු. තව බුද්ධාන්තරයක් තියෙනවා. හැබැයි මේ දුක් විඳපු කාලේ දිහා බලනකොට හෙට කෑම ටික හම්බ වෙයි වගේ හිතුණලු. බලන් හිටියා බිම්බිසාර රජුරෝ පින් අනුමෝදන් කරන්නේ නැති නිසා තමයි අර මහා ගෝසාවක් සිද්ධ කළේ. ඉතින් හරිය ලස්සන කතා පොතක් තිරකුඩ ප්‍රේත වස්තුව කියලා කියන්නේ. ඉතින් මේ කතා පොත ආශ්‍රයෙන් ඔබට අපූර්ව දේවල් බොහොමයක් තේරුම් ගන්න තියෙනවා. එකක් තමයි ජීවත් වෙනකොට ඔබ ප්‍රේතයෙක් නොවන විදිහට ජීවත් වෙන්න. වැදගත්ම කාරණාවක්. ඊළඟ ජීවිතේ ප්‍රේතයෙක් නොවන විදිහට ඔබ දැන් හරියට ජීවත් වෙන්න. දෙවෙනි එක තමයි ඔබේ ඥාති හිතවතුන් ජීවත් වෙන්නේ ඊළඟ ජීවිතේ ප්‍රේතයෝ වෙන විදිහට නම් ඒගොල්ලෝ හික්මවා ගන්න පුළුවන් තරම් උත්සාහවත් වෙන්න. ඊළඟ කාරණාව තමයි මේ පරලොව ගියපු අයට කරුණාවෙන් මෛත්‍රියෙන් ඔවුන්ගේ සුභ සිද්ධිය යහපත තකා මෙත් කරුණා සිතින් යුක්තව පින් අනුමෝදන් කරන්න. ඒ බවත් සිහිපත් කරමින් අද මේ දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන සදැහැති සත්පුරුෂ පින්වතුන් පිළිබඳව සඳහන් කරන්නට ඕන. පින්වත් ඔබ සෑම සිළු දෙනාටම මේ උතුම් ධර්ම කරුණු ශ්‍රවණය කිරීම සඳහා මේ ධර්ම දානයේ දායකත්වයෙන් කටයුතු කරනවා. දීපා ප්‍රියදර්ශනී පින්වත් මහත්මිය විසින් මීට වසරකට ඉහතදී ජුනි මාස 17 වන දින මිය පරලොව ගිය කේමා කුමුදිනී සමරරත්න ආදරණීය සොහොයුරියට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන. ඒ වගේ මීට වසර 8කට ඉහතදී මිය පරලොව ගිය මල්ලිකා සමරරත්න තම මෑණියන්ටත් වසර 20කට ඉහතදී මිය ගිය පියාණන් වන කේ කරෝලිස් මහතාටත් ඒ වගේම සියලු ඥාති හිතයිෂීන්ටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සඳහන් කළ ඥාතීන් ප්‍රධානව පින්වත් ඔබ අප නමින් මිය පරලොව ගිය මෙලෝ පරලෝගත වර්ග පරම්පරානුයාත සියලුම ඥාති හිතයිෂීන් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. පින් කැමැති හැම සත්වගද මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම පින් අනුමෝදන් වෙලා දුකකනන් දුකින් මිදෙත්වා, සුවපත් වෙත්වා, සැපයෙන් සැපතරමපත් වෙත්වා, ලෞතුරු නිර්වාණ සුවයෙන්ම සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම රැස් කරගත් පින් දෙවියෝද අනුමෝදන් වෙත්වා. ලෝසසුන් සුරකින්න ඔබ අප සුරකින්න පින් කැමති දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. සුඛිත මුදිත වෙත්වා. දෙවියෝද ලෞතුරු නිවනින් සනසෙත්වායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සුජීවත් වාසය කරන පින්වත් සෑම සියලු දෙනාටත් ඒ වගේම පූජනීය මාංකඩලු සුදස්සන ස්වාමින් වහන්සේ ඇතුළු ආරණ්‍ය සේනාසනේ වැඩ ඉන්න සියලුම ස්වාමින් වහන්සේලාටත් තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම බලාපොරොත්තු වෙනවා. ඉතින් දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් සදේවක ලෝකයාටත් මේ පින් බෙලෙන් සියලු යහපත, සිත ශාන්තිය, අභිවෘද්ධිය සැලසේවා, දෙලවත් යහපත් වේවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා. ලෞතුරු නිර්වාණ ශාන්තියෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.